අයිබෝවන් ආදරණීය දුවේ පුතේ මම ඔයාලට අද කියලා දෙන්න හදන්නේ ඔයාලගේ ඉංජිනේරු තාක්ෂණ වේදයේ ප්‍රශ්න පත්‍රය පහසුවෙන් ජය ගන්න කෙටි ක්‍රම කීපයක්. විශේෂයෙන් ඔයාලට අවස්ථාවක් ලබා දීලා තියෙනවා ගණක යන්ත්‍ර භාවිතා කිරීමට. ඒ අනුව ඔයාලගේ ගණක යන්ත්‍රේ කොහොමද අපේ විෂයට අදාළව ඒ පහසු උපක්‍රම යොදාගන්නේ කියන එක තමයි මම අද කියලා දෙන්නට උත්සාහ කරන්නේ. පුතේ විශේෂයෙන්ම ඉංජිනේරු තාක්ෂණ වේදී ප්‍රශ්න පත්‍රය අපි දන්නවා හැම දරුවෙක්ම කියන කතාවක් තමයි කාලයමදි කියන එක. ඒතර ඔබට කාලය ඉතිරි කර ගැනීමට හොඳම උපක්‍රමයක් තමයි මේ ගණක යන්ත්‍රයේ තියෙන පහසු සුළු කිරීමේ ක්‍රම භාවිතා කිරීම. ඒ වගේම අඩු පියවර ගණනකින් ඔයාලට පිළිතුරකට යන්න පුළුවන්. ඒතර ඔබ ලියන කාලය අඩු වෙනවා. අපි දන්නවා තියඩොලයිට් මිනුමක් වගේ අරගෙන එහි දෝෂේ කොයි වගේද කියලා ඔයාලට ගණනය කරන්න කිව්වොත් ඒ දෝෂ වෙනකොට ඔබට සිද්ධ වෙනවා අංශක, කලා, විකලා වගේ සංඛ්‍යා එකතු කරන්න. ඒ වගේම ෆයිවලාගේ නිතරම භාවිතා වෙනවා. ඊට පස්සේ වර්ගමූල, ලඝු, සයින්, කොස්, ටෑන් මේ වගේ දේවල් ඔබට භාවිතා කරන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒ අවශ්‍යතාවයන් වලදී පහසුවෙන් කොහොමද මේ ගණක යන්ත්‍රයේ තියෙන මේ ෆන්ක්ෂන් ඔබ පාවිච්චි කරන්න කියන එක බොහොම කෙටි වේලාවක් අරගෙන පැහැදිලි කරලා දෙන්නයි මම මේ සූදානම් වෙන්නේ. දැන් පුතේ අපි බලමු අපේ මේ විභාගයට ගෙන යන්න පුළුවන් මොන වගේ ගණක යන්ත්‍රද කියලා. දැන් හැමෝටම තියෙන ගැටලුවක් තමයි අපි මොන වගේ ගණක යන්ත්‍රයක් විභාගයට ගෙන එනවද කියලා. ඉතින් පුතේ ඔයාලට විභාගයට ගෙන යන්න පුළුවන්. ඔයාලට දැන් මේ රූපේ පේනවා FX95 වල ඉඳලා FX991 දක්වා. මේ ගණක යන්ත්‍ර කීපයක් මම පෙන්නලා තියෙනවා. මේ ඕනෑම ගණක යන්ත්‍රයක් ඔබට ගෙන යන්නට පුළුවන්. එහෙම නැත්නම් තවත් වෙනත් non programmable ඕනෑම ගණක යන්ත්‍රයක් ගෙනියන්න ඔයාලට පුළුවන් කියන එක අවසරය දීලා තියෙනවා. ඒ අනුව ඔබ සතුව තියෙන ගණක යන්ත්‍රයෙන් අපි බලමු උපරිම වැඩක් කරගන්න, උපරිම ප්‍රයෝජනයක් ගන්න. එහෙම නැත්නම් ඔයාලගේ ලකුණක් වැඩි කරගන්න ක්‍රමයක් සහ ක්‍රමවේද උපක්‍රම අපි අද දවසේ බලමු. ඊට මේ තියෙන FX100 වර්ගයේ ගණක යන්ත්‍රයක්, FX100. මේ තියෙන FX991 වර්ගයේ ගණක යන්ත්‍රයක්. ඉතින් මේ දෙක බැලුවල්මට දෙකම එකයි. මේ වගේ තියෙන ෆන්ක්ෂන් ගාන විතරයි වෙනස් වෙන්නේ. නමුත් ඔබේ විභාගය සඳහා මේ FX100 හෝ ඊට අඩු ඕනම එකක් ගැලපෙනවා, කිසිම ගැටලුවක් නැහැ. ඉතින් වැඩි දෙනෙක් දරුවෝ මිලදී අරගෙන තිබුණේ මේ FX100 කියන ගණක යන්ත්‍රය. ඉතින් ඒ නිසා මම උත්සාහ කරන්නම් අද දවසේ ඔයාලට මේ ගණක යන්ත්‍රය යොදාගෙන අත්‍යවශ්‍යමයි හිතන කරුණු කීපයක් ඔයාලට කියලා දෙන්න. ඒක මම ආකාර දෙකකට ඔයාලට කරන එකක් තමයි පොදු කරුණු, ගණක යන්ත්‍රය සම්බන්ධ පොදු කරුණු. ඒ වගේම විශේෂයෙන් ඔයාලගේ විෂය කරුණු අනුව පසුගිය විභාග ප්‍රශ්න කීපයක් ඇසුරින් කොහොමද ඒ වගේ අවස්ථාවල ගණක යන්ත්‍ර භාවිතා කරන්නේ කියන එක තමයි මම අද ඔයාලට කියලා දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් පුතේ මේදී අපි තාම වැදගත් වෙන කාරණයක් තමයි අපි මේ අරන් යන ගණක යන්ත්‍රය ක්‍රියාත්මක කරවගෙන. එහෙම නැත්නම් පවර් ඕන් කරන එක. ඉතින් මේ පවර් ඕන් කරන්නේ මෙතන තියෙන පවර් බටන් එකක් ඔන් කියලා. ඔයාලට පුළුවන් ඒක ප්‍රෙස් කරන්න. ඒතර පවර් ඔන් වෙනවා. දැන් ඔයාලට පේනවා පවර් ඔන් වෙනවා. මෙතන කර්සර් එකක් බ්ලින්ක් වෙනවා. ඒ කියන්නේ ගණක යන්ත්‍රය වැඩ කිරීමට සූදානම්. ඒත් පුතේ ඔයාලා හැමෝම දැඩි ලෙස මතක තියාගන්න ඕනේ කාරණයක් තමයි ඊටාම වැදගත් කාරණයක්. මේ ගණක යන්ත්‍රයේ භාවිතයට පෙර මේ ගණක යන්ත්‍රය රීසෙට් කරලා ගන්න ඕනේ. ඒකට හේතුව තමයි මේ ගණක යන්ත්‍රවල පෙර කරන ලද වැඩ බොහෝ වෙලාවට එයා මතක තියාගෙන ඉන්නවා. එහෙම මතක තියාගෙන ඉන්න දත්තයක් ඔබ සුළු කරන ගානකට එකතු වුණොත් අපේ උත්තරේ සම්පූර්ණයෙන්ම වරදිනවා. ඒ නිසා මොකද අපි කරන්න ඕනේ? ඉස්සෙල්ලාම මේ ගණක යන්ත්‍රය රීසෙට් කරගන්නට ඕනේ. මම පියවර වශයෙන් එක් කියලා දෙනවල කරගන්න ඕන විදිය ඊටාම සරල ක්‍රියාවලියක් තියෙන්නේ. ඔයාලට පේනවා මෙතන shift කියලා කී එකක් තියෙනවා. එතන මේ shift කී එක එකව තව ප්‍රෙස් කරන්න. shift කී එකෙන් පස්සේ මේ mode කියලා කී එකක් තියෙනවා. mode කී එක ප්‍රෙස් කරන්න. එතන තියෙනකොට මේ memory clear එකක් තියෙනවා, mode clear එකක් තියෙනවා, all clear කියලා තියෙනවා. එතන මේ all clear කියන ෆන්ක්ෂන් එක අපි දෙනවා නම් මෙයාගේ අංක 3 ප්‍රෙස් කරන්නට ඕනේ. මේ අංක 3. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ සමාන ලකුණ යොදන්න. දැන් මේක reset වෙනවා. reset all. ඉතින් නැවත වතාවක් සමාන ලකුණ යෙදීමෙන් අපට ගණක යන්ත්‍රයේ භාවිතයට සුදුසු පරිදි යොදා ගන්නට පුළුවන්. මෙහෙම කිරීමේ වැදගත්කම තමයි පුතේ මේකේ තියෙනවා මෝඩ් කීපයක්. උදාහරණයක් විදිහට අපි හිතමු මෙයාලා අතින් මෝඩ් එක මාරු වෙලා තියෙනවා. අපි උදාහරණයක් විදිහට හිතමු මෙයාගේ මේ බේස් කියන මෝඩ් එකට මාරු වෙලා තිබුණා කියලා. බේස් කියන මෝඩ් එකට මාරු වෙලා තිබුණොත්
මෙතනදී ඩෙසිමල් සංඛ්‍යා ටයිප් කරන්න පුළුවන්. අපි තුන් 255 වගේ සංඛ්‍යාවක් ටයිප් කරන්නට පුළුවන්. නමුත් අපි සාමාන්‍ය ගණන් සෑදීම සඳහා මේ ෆන්ක්ෂන් එක යොදා ගන්න බෑ. දැන් 255 කියන සංඛ්‍යාව ඔයාලට බයිනරි විදියට හදා ගන්න ඕන නම් මේ බයිනරි හැදෙනවා. හෙක්සාඩෙසිමල් ඕනේ නම් අපිට හෙක්සාඩෙසිමල් කරන්න පුළුවන්. අටේ පාදේ සංඛ්‍යාවක් විදිහට ඔක්ටාව විදිහට දෙන්න ඕන අටේ පාදේ සංඛ්‍යාවක් එන්න පුළුවන්. නමුත් සාමාන්‍ය එකතු කිරීමේ අඩු කිරීමේ ක්‍රියාවලියක් මෙහිදී කරන්නට බෑ. ඉතින් අපි මෙහෙම තියෙන කැල්කියුලේටරය මේ තත්ත්වයේ වැඩ කරන මේ තිබුණු ගණක යන්ත්‍රයක් ඔයාලා සාමාන්‍යයෙන් ආපහු මුලට ඇවිත් ඔයාලා ගණන් හදන්න කියලා හිතාන මේ රැගෙන ගියොත් ඔබට එන්නේ වැරදි පිළිතුරු. ඉතින් ඒ නිසා අපිට තියෙන හොඳම දේ තමයි අපේ දවසේ වැඩ කටයුතු පටන් ගන්න කලින් මේක රීසෙට් කරගන්න. shift 1යි mode 2යි අංක 3යි සමාන ලකුණයි දුන්නම මේක ක්ලියර් වෙනවා. ඉතින් නැවත සමාන ලකුණක් දුන්නා අන්න වැඩ කරන්න පුළුවන් තත්ත්වයට ගණක යන්ත්‍රය නැවත හැරෙනවා. මේක හැමෝම මතක ඇතුව කරගන්න ඕනි කාරණයක්. කලබලයට සමහර විට වෙනම මෝඩ් එක තියෙන්න පුළුවන්. කලින් දවසේ කරන ලද ගානක උත්තරයක් මෙයා මෙමරි තියාගෙන ඉන්න පුළුවන්. ඒ හැම අවස්ථාවකම රීසෙට් වෙලා යනවා. අපි ගණක යන්ත්‍රය වැඩ කිරීමට පෙර රීසෙට් කරලා යොදා ගැනීමෙන්. හොඳයි. දැන් අපි ගණක යන්ත්‍රය රීසෙට් කරගෙන ඉන්නේ. දැන් අපිට පුළුවනි මේ ගණක යන්ත්‍රයේ තියෙන මේ කී ඕනම එකක් භාවිතා කරන්න. ඒ හැම කී එකක්ම හැම ෆන්ක්ෂන් එකක්ම දැන් රීසෙට් වෙලා අලුත් මුහුණුවරකින් රීෆ්‍රෙෂ් වෙලා තමයි දැන් තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් මේක යොදා ගන්නට. එනවා ඔයාලට බලන්න මේ කීබෝඩ් එක දිහා වෙපොතේ මේ කැල් එකේ කී දිහාවේ ඔයාලට පේන සුදු පැහැති අකුරු තියෙනවා. ඒ සුදු පැහැති අකුරු සාමාන්‍ය අවස්ථාවේදී වැඩ කරනවා. උදාහරණයක් විදිහට මේ එකේ ඉලක්කම ඉබුවම එක ප්‍රෙස් වෙනවා. පහේ ඉලක්කම ඉබුවම ප්‍රෙස් වෙනවා. මේ වරහන ප්‍රෙස් කළොත් ප්‍රෙස් වෙනවා. ඒ කියන්නේ මේ සුදු පාටෙන් තියෙන දේවල් තමයි මෙයාගේ සාමාන්‍ය අවස්ථාවේදී ප්‍රෙස් වෙන්නේ. එතකොට අපිට අවශ්‍ය නම් මේ කහ පාටින් තියෙන අකුරු ප්‍රෙස් කරගන්න. මේ හැමතැනම තියෙන කහ පාටින් අකුරු කීපයක් තියෙනවා. විශේෂයෙන් මේ 5 කියන අගය, ඊළඟ මේ මයික්‍රෝ අගය, කිලෝ කියන අගය, ඒ වගේ දේවල් අපිට ලබා ගන්න මෙගා, ඒ වගේ දේවල් ලබා ගන්නකොට අපිට පුළුවන් මේ shift key එක පාවිච්චි කරන්න. උදාහරණයක් විදිහට අපිට ඕනේ 5 වල අගය ලබා ගන්න ඕනේ නම් අපිට පුළුවන් මේ shift key එක ප්‍රෙස් කරලා මේ exp කියන key එක ප්‍රෙස් කරන්න. ඊට පස්සේ සමාන ලකුණ ගෙවම අපිට 5 වල අගය එනවා. ඉතින් ඒක හරි සරලයි. යටින් මතුවලා තියෙන කහ පැහැති key ඔබට මතු කරගන්නට පුළුවන් මේ shift key එක පාවිච්චි කරලා. එතනින් එහා ගිහිල්ලා අපිට පුළුවන් මේ alpha කියන key එකක් පාවිච්චි කරන්න. නමුත් ඒවා මේ අවස්ථාවේ ඔබට අවශ්‍ය නැහැ. ඒ නිසා මම ඒ ගැන කියන්නේ නැහැ. දැන් අද ඔයාලා අපි ඉගෙන ගමු සාමාන්‍ය මුහුණුවරේ තියෙන key සහ මේ shift key එකත් එක්ක තියෙන key පාවිච්චි කරලා කොහොමද බලමු අපේ ප්‍රශ්න පත්‍රයේට සාර්ථකව පිළිතුරු දෙන්නේ කියන එක තමයි මේ වෙලාවේ අපි ඉගෙන ගන්න උත්සාහ කරන්නේ. ඉතින් ඔයාලා දන්නවා පුතේ ඕනෑම ගණක යන්ත්‍රයක මේ එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම, වර්ගමූල මේ වගේ දේවල් සුළු කරන්නට පුළුවන්. ඉතින් අපි මේ ගණක යන්ත්‍රෙත් ඒ හැම දෙයක්ම කරන්න පුළුවන්. ඊට අදාළ කීස් තියෙනවා. ඒ වගේ සරල කොටස් මම ඔබට පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. පුංචි උදාහරණයක් වර්ගමූල විතරක් හොයන හැටි කියලා දෙන්න. මුලින්ම කරන්න ඕනේ මේ වර්ගමූල කියන සංකේතය ප්‍රෙස් කරන්නට ඕනේ. පිටුම දෙකේ වර්ගමූලය අවශ්‍ය නම් දෙක ප්‍රෙස් කරන්නට ඕනේ. ඒකට අපිට සමාන ලකුණු යෙදුවම දෙකේ වර්ගමූලය එනවා. ඒ වගේ සරල කාරණා කීපයක් තියෙනවා. අපි තුමු ඝන මූලය හොයන්න අවශ්‍ය නම් ඒතර ඝන මූලය හොයන්න අපි shift key එක ප්‍රෙස් කරන්නට ඕනේ. ඊට පස්සේ ඝන මූලය හොයන්නට ඕනේ. ඝන මූලය අය මම රීසෙට් කරන්න. ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ ඝන මූලය නම් 3යි shift එකයි මේ ඝන මූලය හොයන සංකේතය මෙතන තියෙනවා. මෙන්න මේ සංකේතය යොදන්න. ඔයාලට පේනවා මේ අර උඩට ඊතලයක හිස වගේ තියෙන කී එක. එතන තියෙනවා ඊට පස්සේ ඔයාලට පුළුවන් ඝන මූලය යම් සංඛ්‍යාවක අපි හිතමු 6 කියලා. එහෙම හොයා ගන්නට පුළුවන්. 6 ඝන මූලය. ඉතින් ඒ වගේ සරල ෆන්ක්ෂන් උත් තියෙනවා. තවත් ඒ වගේ වලට භාවිතා කරන්න පුළුවන් කී කීපයක් තියෙනවා. යම් සංඛ්‍යාවක අපි හිතමු 5 වර්ගය. අවශ්‍ය නම් මෙතන පුළුවන් මේ 5 වර්ගය. මේ එක්සෙල් වර්ගය කියලා තියෙන්නේ. ඒ වර්ගය යොදාගත්තම 5 වර්ගය. ඊළඟට අපිට අවශ්‍යයි කියලා හිතමු 5 3 වෙනි බලය. එතන මේ 5 3 වෙනි බලය ලබා ගන්නට පුළුවන්. ඊළඟට අපිට අවශ්‍ය වුණේ කියලා හිතමු මම පහම ගන්නම්කො 5 ඍණ 1 වෙනි බලය. එතකොට අපිට මේ විදිහට ගන්න පුළුවන්. ඒව සාමාන්‍යයෙන් කීවලම තියෙනවා. ඊට අමතරව අපි හිතමු
අපට අවශ්‍ය ඕනෑම සංඛ්‍යාවක බලයක් ගන්න. ඕනෑම සංඛ්‍යාවක බලයක් ගන්න ඕන නම් ඔයාලට පුළුවන් අපි හිතමු මට ඕනේ 4 මෙන්න මේ ඊතලයක් තියෙනවනේ ඉතින් මේ ඊතලේ ප්‍රස් කරලා අවශ්‍ය බලය 4 දෙවෙනි බලය 4 වරක් 4 16. ඒ විදිහට ගන්න පුළුවන්. එhmenan දැන් ගොඩ කී ගැන හිතන්න නැතුව ඔයාලට පුළුවන් අවශ්‍ය නම් හිතන්න. ඕනෑම සංඛ්‍යාවක බලයක් අපි හිතමු 7 3 වෙනි බලය. මෙන්න මේ කී එක ප්‍රස් කරා. ඊට පස්සේ 3 එබුවා මේ. රහතේ ඒ විදිහට ගන්න පුළුවන්. පැහැදිලි ඇති. හොඳයි පුතේ. ඒ වගේම අපි නිතරම අපට ඕන වෙනවා මේ එක එක කෝණ. ත්‍රිකෝණමිතියට අදාළව සයින් කෝණ අවශ්‍ය වෙනවා. කොස් කෝණ ඕනේ වෙනවා. ටෑන් කෝණ ඕනේ වෙනවා. ඒ වගේ අවස්ථාවලදී අපිට ඒ ෆන්ක්ෂන් ඒ විදිහටම පාවිච්චි කරන්නටත් පුළුවන්. උදාහරණයක් විදිහට අපි හිතමු sin 30 අවශ්‍යයි කියලා. එතකොට sin 30 වුණා අපි මේ sin කියන කී එක ප්‍රස් කරනවා. 30 කියන ඉලක්කම ප්‍රස් කරනවා. ඊට පස්සේ සමාන ලකුණු දෙනවා. අපි දන්නවා sin 30 භාගයයි නේ. ඒ කියන්නේ 0.5. මෙයා සුළු වෙලාම එනවා. භාග සංඛ්‍යාවක් විදිහට නෙමෙයි. අපි හිතමු තව උදාහරණයක් sin 45 වුණේ කියලා. එහෙනම් sin 45. අපි දන්නවා ඔයාලා පාඩම් කරලා ඇති sin 45 මූල දෙක බෙදීම 2යි නේ. මූල දෙක බෙදීම 2 අපිට සුළු වෙලා කෙලෙම උත්තරේ එනවා. එතකොට අපිට පහසුයි. ඒක සුළු වෙලාම එනවා අපිට ආදේශ කරන්න පහසුයි. ඒ විදිහට sin අගයන් ටික. cos අගයන් ටික. අපි ගමු දැන් cos 30 ගමු අපි. cos 30 වොන්න cos කියන කී එක ප්‍රස් කරනවා. 30 ප්‍රස් කරාම එන්න cos 30 අගය එනවා. ඔයාලා දන්නවා cos 30 කියන්නේ මොනවද කියලා ඔයාලා පාඩම් කරේ නැත්තේ මූල තුන බෙදීම 2යි නේද? මේ විදිහට අපට අවශ්‍ය tan අගයක් ඕන අපි තුමු tan 30. එහෙනම් මේ tan කියන කී එක ප්‍රස් කරනවා. ඉතින් tan 30 අපිට ගන්න පුළුවන්. ඕනම අගයක් ඒ විදිහට ගන්න පුළුවන්. ඒ පහසුකම අපිට මෙතන තියෙනවා. ඒතකොට කාලේ ඉතිරි වෙනවා. සුළු වෙලාම ඒ උත්තරේ එන නිසා. පුතේ ඒ වගේම මේ ගණක යන්ත්‍රය වැඩ කරන්නේ ඔයාලා දන්නවා ඔයාලා O level කාලේ 1 බිගු දෙරි කියලා තියරියක් ඉගෙනගෙන තියෙනවා. පළමුව වරහන් ඉවත් කිරීම, ඊට පස්සේ අල් කිරීම ඉවත් කිරීම. ඒ කියන පියවරටම තමයි මෙයත් වැඩ කරන්නේ. ඒ නිසා අපිට අවශ්‍ය නම් ඒ වගේ දිග සමීකරණයක් වුණත් මෙයාට ටයිප් කරලා කියන්න පුළුවන්. හැබැයි ආ සුළු වෙන්නේ අර 1 බිගු දෙරි කියන ඕඩර් එකට. ඒ ගැනත් මතක තියාගෙන තමයි අපි එහෙම එකක් දෙනවා නම් දෙන්නට ඕනේ. ඉතින් මේ මූලික කරුණු වලට අමතරව මම ඔයාලට දැන් කියලා දෙන්න සූදානම් වෙන්නේ පුතේ විශේෂයෙන් අපට අවශ්‍ය වෙන මේ වගේ කුඩා කුඩා දේවල් වලට මේ කැල්කියුලේටර් අවශ්‍ය වෙන්නේ නැති තේ දැන් අපි බලමු කොහොමද sin inverse බලන්නේ කොහොමද cos inverse බලන්නේ කොහොමද tan inverse බලන්නේ කියලා අපි බලමු විශේෂයෙන් පුතේ අපට වැදගත් සම්බාධනය ගණනය කරනකොට අපි දන්නවා සම්බාධන ත්‍රිකෝණයට අනුව කලාකෝණය හොයන්න කියලා එනවා. එතන මේ කලාකෝණය හොයන්න කිව්වම සමහර වෙලාවට අපිට sin θ හොයන්න වෙනවා. එහෙම නැත්නම් cos θ හොයන්න වෙනවා. එහෙම නැත්නම් tan θ හොයන්න වෙනවා. එතන මේ අපි cos θවත් tan θ නෙවෙයි අපිට අවශ්‍ය වෙනවා ඒවයි ඉන්වර්ස් එක තමයි මේ කලාකෝණය වෙන්නේ. sin θ නෙමෙයි θ කොච්චරද කියලා හොයාගන්න ඕන. ඒ නිසා අපි බලමු මේ වගේ කාරණයක් කොහොමද කරන්න කියලා. sin θ ගන්න ඉපතේ මෙහිමයි. මෙයාගේ තියෙනවා මේ shift කියලා කී එකක් වලට පේනවා. ඉතින් මේ shift කී එක. මේ shift කී එක ප්‍රස් කරලා මේ sin කියන කී එක ප්‍රස් කරාම sin inverse එනවා. ඒ වගේම shift කී එක ප්‍රස් කරලා මේ cos කියන කී එක ප්‍රස් කරොත් cos inverse ගන්න පුළුවන්. ඒ වගේම shift කී එක ප්‍රස් කරලා tan ප්‍රස් කරොත් tan inverse ගන්න පුළුවන්. අපි සරල උදාහරණයකින් බලමු. දැන් මේ තියෙන මේ පුතේ සම්බාධන ත්‍රිකෝණය. මම මේ දේවල් සම්බාධන ත්‍රිකෝණය. ඔයාලට පේන මේ සම්බාධන ත්‍රිකෝණයේ RCI XL 82.82යි Z 129.84යි කියලා තියෙනවා. අපි මේ වගේ අපි හිත මේ මොකක් හරි දත්තයක් අපිට හොයාගන්න හම්බ වෙයි. එහෙම නැත්නම් සමහරවිට කෝණය අපිට කලා කෝණයයි ඒ යම් අවස්ථාවකදී අපි හිතමු ඔයාලට sin θ හොයන්න ඕන. sin θ අපිට ගන්න පුළුවන් sin θ සමාන xl බෙදීම z. ඒතර xl බෙදීම z වලින් sin θ සමානයි 0.639. ඒතර අපිට sin inverse බලන්න පුළුවන් මේ විදිහට. shift එකයි sin
කී එකයි මේ ලැබිලා තියෙන අගය කීයද 0.6යි 3යි 7යි 9යි. ඉතින් අපිට බලා ගන්න පුළුවන් පොතේ sin කෝණය. එතන මේ කෝණය කොච්චරද? අංශක 39.6යි 3යි ඔය වගේ ගණක් එනවා. ඉතින් අපි මේක මෙහෙම තියන්නේ නැහැ. මේක අංශක කලා විකලා වලින් බලා ගන්න පුළුවන්. මම කලින් සඳහන් කරපු විදිහටම පොතේ මේ අංශක කියන ලකුණත් මේ තනි කොමාවත් නැවත කොමා දෙකක් එක්ක තියෙන මෙන්න මේ කී එක ප්‍රස් කරාම අපිට පුළුවන් මේකේ හරිම කෝණය බලන්න කීයද? අංශක 39යි කලා 38යි විකලා 7.46යි. ඒ sin θ. මෙතන sin inverse. sin inverse තමයි මේ විදිහට අපි බලාගත්තේ. අපි මේ විදිහට ගමු. cos වෙලා ගිය ගමු. මේ ත්‍රිකෝණයට අනුව cos වෙලා ගිය ගත්තොත් r බෙදීම ඉසර්. ඒතර එනවා cos inverse සමානයි cos inverse shift කී එකයි cos කී එකයි 0.77යි 1 cos කෝණය 39.6යි ගානක් අංශක. ඒක අපි කෝණයක් විදිහට බලමු. අංශක 39යි කලා 38යි විකලා 13.6යි 7යි. අපි මේ විදිහටම බලමු මෙයාගේ tan θ. tan θ කියන්නේ xl බෙදීම r. ඒතර කීයද? tan inverse සමානයි shift එකයි tan කී එකයි 0.8යි 2යි 8යි 2යි. ඒතර යාට අදාළ කෝණය අපිට බලා ගන්න පුළුවන් 39යි 37යි විකලා 53යි. ඉතින් අපිට කෝණය එනවා හරියටම අංශක 39. ඒ විදිහට පුළුවන් අපිට sin inverse, tan inverse, cos inverse කියන එක බලා ගන්න. ඒතර ඔයාලට කාලේ බොහොම ඉතිරි වෙයි. විශේෂයෙන් මේ සම්බාධන ගානක් හැම අවුරුද්දෙම වගේ එන එකක්. ඒ නිසා ඔයාලට මේ ටික පුරුදු වීම ඉතාම වැදගත්. හොඳයි පුතේ අපි ඊළඟට බලමු මේ 2016 8 වෙනි ප්‍රශ්නය. MCQ 8 වෙනි ප්‍රශ්නේ විදිහට ලැබිලා තියෙනවා. මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. පොඩ්ඩක් බලමු. මැනුම් ස්ථාන තුනකින් සමන්විත තියොඩොලයිට්ටු පරික්‍රමණයක අන්තර්ගත කෝණ මනින් ලද අතර ඒවා පිළිවෙලින් මේ අංශක ගාන දීලා තියෙනවා. අංශක 108යි, කලා 53යි, විකලා 40යි. 38යි, 12යි, 20යි. 32යි, 53යි, 45යි විය. මෙහි සිදුවී ඇති දෝෂය නිවැරදි කිරීම සඳහා යෙදිය යුතු මුළු සෝදනයේ වනුයේ. ඉතින් කොහොමද අපි මේක හදන්නේ? මේ අංශක ගණන් ටික එකතු කරන්නට ඕන. ඒතර අංශක කලා විකලා එකතු කරන්නට තියෙනවා. ඒතර අපි දන්නවා ත්‍රිකෝණයේ කෝණ තුනේ ඓක්‍ය අංශක 180යි. එhmenan මේ තුන එකතු කරාම අංශක 180ට සමාන වෙනවා නම් දෝෂයක් නැහැ. ඉතින් ඒ බව දැනගන්න අපිට මේ ටික එකතු කරන්නට වෙනවා. ඒතර මේ වගේ අවස්ථාවක අපි කොහොමද බලමු මේ කැල් එක පාවිච්චි කරන්නේ? මෙන්න මේ විදිහට කරන්න පුළුවන් පුතේ. පළවෙනි කෝණය 108යි. අංශක 108යි. ඒතර අංශක කියන්නේ මෙන්න මේ අර ඩොට් එකයි කමා දෙකයි තියෙන මේ බටන් එක එකපාරක් ප්‍රස් කරනවා. එතකොට එනවා අංශක 108යි කියලා. ඔන්න අංශක 108යි. ඊට පස්සේ අංශක කලා 53යි. ඒතර ආයෙත් ඒ කී එකම ප්‍රස් කරන. ඒතර කලා කියලා එනවා. විකලා 38යි. විකලා 38යි. ඒතර මොකද 38 ටයිප් කරනවා. නැවතත් ඒ කී එක ප්‍රස් කරනවා. ඔන්න විකලා 38 ටයිප් කරනවා. දැන් පැහැදිලිද ඒක ටයිප් කරන හැටි? අංශක සංඛ්‍යාව ටයිප් කරලා ඒ කී එක එක වතාවක් දෙනවා. විකලා සංඛ්‍යාව ටයිප් කරනවා නැවත ඒ කී එක දෙනවා. කලා ටයිප් කරලා ඒ විදිහට දෙනවා. විකලා ටයිප් කළාත් ඒ විදිහටම දෙනවා. ඊට පස්සේ එකතු කිරීම එයාට එකතු කරන්න. කවුද ඊළඟ කෝණේ 32යි අංශක 32යි ඔන්න ඒ කී එක දෙනවා. අංශක 32යි. ඊළඟට අංශක කලා 53යි. කලා 53යි ආයෙත් එම කී එක දෙන්න ඕනේ. ඊට පස්සේ විකලා 45යි. විකලා 45යි. ඒකට එකතු කිරීම මම හිතන්නේ මම කෝණේ වරද්දලා ටයිප් කරේ. අපි ඒක නිවැරදි කරමු. මේ delete කී එක ප්‍රෙස් කරලා පුළුවන් හදන්න. දෙවෙනි කෝණේ තිබුණේ අංශක 32යි. අංශක 32 නේ අංශක 38යි තියෙන්නේ.
මම කෝණේ නැවත ටයිප් කරන්න. මේ විදිහට අපිට කෝණේ මකා ගන්න පුළුවන්. ඒතර ඒ ටයිප් කරපු එක 108යි අංශක 53යි කලා 40යි විකලා. නැවතත් ඒ කී එක ප්‍රස් කරනවා. ඊට පස්සේ එකතු කිරීම අංශක 38යි මේ කී එක ප්‍රස් කරන්න ඕනේ. කලා 12යි එම කී එක විකලා 20යි නැවතත් එම කී එක එකතු කිරීම අවසාන කෝණය 32යි අංශක 32යි කලා 53යි කලා කියලා ටයිප් කරන්න ඕනේ 53යි විකලා 45යි විකලා 45යි එසේම සමාන ලකුණු ප්‍රස් කරාම මේ කෝණ තුන එකතු වෙලා පේනවා. දැන් ඔබට පේනවා ඇති කෝණ තුන එකතු වෙලා පේනවා. ඉතින් මේ කෝණ ටික එකතු කරගන්න සාමාන්‍ය විදිහට කරන්න ගියොත් සෑහෙන වෙලාවක් යනවා. නමුත් අපිට මේ ගණක යන්ත්‍රයේ භාවිතයෙන් කෝණ තුන එකතුව දැන් අපි අරන් ඉවරයි. හොඳයි. එතකොට අපිට පේනවා පුතේ මේ කෝණ තුනේ එකතුව සිදුවේ ඇති දෝෂය කුමක්ද කියලා අපිට බලා ගන්න මොකද කරන්නේ? අපිට පුළුවන් අංශක 180 මේ ටික අඩු කරලා බලන්න. එතකොට කොහොමද කරන්නේ? ඍණ අංශක 180යි මේ අංශක ඊළඟට කලා බිඳුවයි විකලා බිඳුවයි කියලා අපි දීලා මෙහෙම අඩු කරොත් ඉතින් අපිට පේනවා දෝෂයක් සිදු වෙලා තියෙනවා ඍණ ඔබට පේනවා ඇති උත්තරේ ඍණ විකලා 15ක වෙනසක් තියෙනවා ඍණ විකලා 15 එහෙනම් මේ සඳහා දෝෂ සෝදනය කුමක්ද කියලා අහන්නේ දෝෂ සෝදනය මොකද කරන්නේ දෝෂේ නැති කරන්න ධන 15ක් අපි එකතු කරන්නට ඕනේ ධන විකලා 15ක් එකතු කරා නම් හරි. ඊට බලන්න මේ ගානපති සාමාන්‍ය විදියට ලියලා අපි අඩු කරන්න සහ එකතු කරන්න ගියොත් විශාල වේලාවක් වලට වැය වෙනවා. නමුත් ඒ කාලය ඉතිරි කරගෙන මේ වගේ ප්‍රශ්නයකදී මුහුණ දෙන්නට පුළුවන්. ඊටාම පහසුවෙන්. ඒ නිසා මේ ෆන්ක්ෂන් එක ටිකක් හොඳට පුරුදු වෙන්න. මේක නිතරම වාගේ අහන ප්‍රශ්නයක්. හොඳයි පුතේ අපි ඊළඟට බලමු. ඔබ තාක්ෂණ වේදී සඳහා විද්‍යා විෂයේදී සයින් කෝණ, කොස් කෝණ, ටෑන් කෝණ පාඩම් කරගෙන ඉන්නේ ගොඩක් ඒවා. දන්නවා සයින් 30, කොස් 30, ටෑන් 30 ඒ වගේ දේවල් සයින් 45, කොස් 45, ටෑන් 45 ඔය ආදි වශයෙන් ඔබ පාඩම් කරගෙන ඇති. අපි හිතමු අපිට හොයන්න තියෙනවා කියලා මහා කෝණයක්. සයින් 120, සයින් 135, සයින් 150, සයින් 180 සයින් 270 මේ ආදි වශයෙන් අපිට හොයන්න වෙන අවස්ථාවක් තමයි ඔයාලා දන්නවා අපි ප්‍රත්‍යාවර්තක විදුලියේ ක්ෂණිකාගේ හොයනකොට ප්‍රත්‍යාවර්තක විදුලියේ සයිනාකාර තරංගයකට අනුව වෝල්ටීයතාවයේ ක්ෂණිකාගේ හොයන්න වෙනවා. එහෙම නැත්නම් ධාරාවේ ක්ෂණිකාගේ හොයන්න වෙනවා. මේ වගේ අවස්ථාවක අපි දන්නවා ත්‍රිකෝණමිතිය භාවිතා කරලා මහා කෝණ වල අගේ හොයන්න පුළුවන්. නමුත් ඔයාලගේ විෂය නිර්දේශය තුල අපි ඒ සම්බන්ධයෙන් කතා කරනවා අඩුයි. ඒ නිසා දැන් ඔබට ගණක යන්ත්‍රයේ තියෙන නිසා ඊටාම පහසුවෙන් පුළුවන් මේ මහා කෝණ සහ සුළු කෝණයේ සියල්ලම ඒ සමීකරණයට අනුව සුළු කරන්න. ඔබ දන්නවා මීට අදාළ සමීකරණය වෝල්ටීයතාවයේ ක්ෂණිකාගේ සමානයි. වෝල්ටීයතාවයේ උපරිමාගේ ගුණ කරන්න ඕනේ sin තීටාගේ. වෝල්ටීයතාවයේ උපරිමාගේ ගුණ කිරීම sin තීටා. මම ඔයාලට පොඩි උදාහරණයක් ගන්නම්. ඔබේ පෙළ පොත විදුලි යන්ත්‍ර හා බල පද්ධති කියන මේ පෙළ පොතේ මේ අලුත් පොතේ 2017 සංශෝධිත පොතේ 20 වෙනි පිටුවේ තියෙනවා. ඔබට මේක ප්‍රැක්ටිස් කරලා බලන්න පුළුවන්. මම ඒ ගානක් ඔයාලට පෙන්නන්න. මෙතන මේ ගානක් දීලා තියෙනවා ඔයාලට. මේ ගානක් දීලා මෙතන කියනවා වෝල්ටීයතාවයේ ක්ෂණිකාගයන් ටික හොයන්න කියලා. කොහොමද කියන්නේ? විදුලි සැපයීමේ උපරිම වෝල්ටීයතාවය වෝල්ට් 10 නම්. වෝල්ටීයතාවයේ උපරිම වෝල්ටීයතාව වෝල්ට් 10 නම් සැපයීමේ වෝල්ට් 10ට අදාළ උපරිමාගයට අනුව අංශක 30දී, අංශක 60දී, 90දී, 120දී, 150දී, 180දී, 210දී, 240දී, 270දී, 300දී, 330දී සහ 360දී වෝල්ටීයතාවයේ ක්ෂණිකාගයන් සොයන්න. ලබා ගන්නා ලද අගයන් අනුව ප්‍රත්‍යාවර්තක ධාරා වෝල්ටීයතා වක්‍රය අඳින්න. දැන් මෙහෙම කිව්වම
අපි දන්නවා සමීකරණය කොහොමද? ක්ෂණිකාගේ සමානයි වෝල්ටීයතාවයේ උපරිම අගය. උපරිම අගය 10යි. එහෙනම් 10 වැඩි කිරීම sin θ. sin θ කවුද? 30 දී 60 දී 90 දී 120 දී මේ විදිහට අපි සොයන්නට ඕනේ මෙයා ගයන් ටික. ඉතින් අපි බලමු ගණක යන්ත්‍රය කොහොමද මේ සඳහා යොදාගන්නේ කියලා. අපි බලමු ගණක යන්ත්‍රය. ඉතින් අපිට කරන්න තියෙන්නේ උපරිම අගය වැඩි කරන්න ඕනේ sin අගය. ඉතින් sin කෝණය. ඉතින් Vm අපි දන්නවා 10යි මෙයාගේ. උපරිම අගය 10යි. 10 ගුණ කරන්න ඕනේ කාගෙන්ද? sin පළවෙනි එක sin 30. මේ sin 30ෙන් ගුණ කරනවා. ඉතින් උත්තරේ කීයද? 5යි. එහෙනම් ඒ වෙලාවේ වෝල්ටීයතාව කීයද? 5යි. අපි දෙවෙනි අවස්ථාව සැලකමු. 10 ගුණ කරන්න ඕනේ. උපරිම වෝල්ටීයතාවය ගුණ කරන්න ඕනේ sin මේ sin අගේ sin කියන sin 60ෙන්. ඒතර මේ sin 60. ඒතර කීයද? 8.66. ඒ විභවයත් එනවා. ඊළඟට අපි හොයන්න තියෙනවා sin 90. ඉතින් මම කාලය යන නිසා ගොඩක් එහෙම ගන්නෙ නැහැ. මේ ඔක්කොම ඔයාලට මේ විදිහට ආදෙන්න. මම ලොකු කෝණයක් ගන්න. sin 150යි. එහෙනම් කීයද? 10 වැඩි කිරීම sin 150. ඉතින් මේ sin 150 යගේ කියලා එතනත් එනවා 5යි වෝල්ට් කියලා. අපි ගමු sin 210 වගේ යගේ. එහෙනම් 10 වැඩි කිරීම sin 210. sin 210 sin 210 යගේ බලන්න පුතේ ඍණ 5යි. එහෙනම් ඍණ අර දෙය තියෙන්නේ. ඒතර උත්තරේ ඍණ 5යි. ඒතර අපි මේක හදන්න අවශ්‍ය නැහැ ඍණ 5 එනවා. අපි තව එකක් බලමු. sin 270 වෙදී. එමනම් 10 වැඩි කිරීම sin 270යි. ඒතර ඍණ 10යි. මේ විදිහට පුතේ මේ සියලුම අර දී ඇති සංඛ්‍යාවලනේ දීලා තියෙනවා අංශක 30 ඉඳලා 360 දක්වා. මේ දීලා තියෙන සෑම අගයකටම අපිට පුළුවන් ක්ෂණික අගය ගණනය කරන්න. ඒ අනුව ක්ෂණික අගයන් ටිකක් ඇවිල්ලා තියෙනවා. මේ බලන්න 5 8.6 10 8.6 5 බිංදුව ඍණ 5 ඍණ 8.6 මේ ආදි වශයෙන් එනවා. මේ දත්ත ටික අපිට පුළුවන් යොදාගෙන සයින් වක්‍රයක් අඳින්න. ඉතින් එහෙම සයින් අඳින්න ලද සයින් වක්‍රයක් අපිට නිර්මාණය කරන්නට පුළුවන්. වලට අඳින්න කියලා තියෙන මේ වගේ සයින් වක්‍රයක් නිර්මාණය කරලා මේ තියෙන ක්ෂණික අගයන් ටික ලකුණු කරාට පස්සේ අපිට පුළුවන් සයිනාකාර වක්‍රය හදන්න. ඉතින් මේ අගයන් ටික හොයාගන්න එක ඊටාම සරලයි මේ ගණක යන්ත්‍රයේ තියෙන අයට පහසුවෙන් පුළුවන් හොයාගන්න. මෙන්න මේ වගේ අවස්ථාවකදී සාමාන්‍යයෙන් කැල්කියුලේෂන් එකක් කරනවට වඩා මේ ගණක යන්ත්‍රය යොදා ගැනීම ඔබට ඊටාම වාසිදායකයි. කාලය ඉතිරි වෙනවා. ධන ඍණ සංඛ්‍යා මාරු වෙන්නේ නැහැ. ඒතකොට ඊටාම පහසුවෙන් ඒ සුළු කිරීම කරගන්නට පුළුවන්. ඒක ඔබට බොහොම වටිනා අවස්ථාවක් වෙනවා. හොඳයි මම ඔයාලට තවත් උදාහරණයක් කියන්නම්. ඔබට නිතර භාවිත වෙන අපි හිතමු පේරක ප්‍රතිපාදනයක් හොයන්න තියෙනවා. අපි දන්නවා පේරක ප්‍රතිපාදනයේ XL සමානයි 25 FL කියන සමීකරණයට අනුව තමයි සුළු කරන්නට ඕනේ. එතන FL වලට අදාළව මම දත්ත කීපයක් ඔයාලට දෙන්න. දත්ත අපි හිතමු 2 5 සංඛ්‍යාතය අපි සාමාන්‍ය 50 කියලා ගමු. සංඛ්‍යාතය 50යි. පේරකතාවය අපි හිතමු මිලි හෙන්රි 10යි. මිලි හෙන්රි නම් අපි හෙන්රි කරගන්න 10 ඍණ 3 වෙනි බලයෙන් ගුණ කරන්නට ඕනේ. දැන් මේ වගේ සංඛ්‍යාවක්. මේ වගේ එකක් අපි කොහොමද මේ ගණක යන්ත්‍රයේ එකවරම ටයිප් කරගන්නේ කියලා බලමු. එතකොට අපි කරන්නේ කොහොමද මේ දෙවාරයක් 5 කියන එක shift එකත් එක්ක මේ exp කියන කී එක 5 වැඩි කිරීම 50 වැඩි කිරීම පේරකතාවයේ 10යි මිලි හෙන්රි වැඩි කිරීම 10 ඍණ 3 වෙනි බලය. එහෙනම් මේ exp කියන කී එක ප්‍රෙස් කරනවා. ඍණ 10 3 වෙනි බලය. 10 ඍණ 3යි. එකවරම අපට උත්තරය ගන්න පුළුවන්. පොඩි මොකක් හරි එකක් ආව අපි ඒක බලමු නැවත. මම නැවත මේ සංඛ්‍යා ටික ටයිප් කරන්න. දෙවාරයක් shift එකත් එක්ක මේ exp කී එක වැඩි කිරීම 50 වැඩි කිරීම 10 වැඩි කිරීම exp එයා කීයද ඍණ 3 වෙනි බලය. ආයතන එනවා 3.14යි ඒ වගේ සංඛ්‍යාවක් මේ තමයි ඕම් වලින් එන්නේ ප්‍රතිරෝධය. ඉතින් මේ වගේ සංඛ්‍යාවක් සුළු කරගන්න අපිට ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඒතකොට ඊටාම කෙටි කාලයකදී ආදේශ කරගන්න පුළුවන් ගණක යන්ත්‍රයේ හරහා. ඒතකොට ඔබට උත්තරය
දැන් පහසුවෙන් ලබා ගන්න පුළුවන් නිතරම හොයන්න එනවා දාරිත්‍රික ප්‍රතිපාදනය, පේරක ප්‍රතිපාදනය මේ වගේ දේවල් හොයන්නට එනවා. ඉතින් එතකොට අපිට ඊටාම පහසුයි මේ දත්ත ආදේශ කරගන්න. විශේෂයෙන් දාරිත්‍රික ප්‍රතිපාදනය වෙනකොට 1යට කියලා විතරයි වෙනස් වෙන්නේ. මේ සංඛ්‍යා මේ විදිහටම ටයිප් කරන්නට ඕනේ. ඉතින් ඒක ඔබට වාසියක් වෙයි. හොඳයි පුතේ. ඔයාලට වැදගත් වෙන මම තවත් කිහිපයක් කියලා දෙන්නම්. මම හිතන ගොඩක් අවශ්‍ය නැහැ. විශේෂයෙන් මේ කැල් එකේ මෝඩ් මාරු කරන්න පුළුවන්. මේ මෝඩ් මාරු කරලා මොනවද අපි කරන්න පුළුවන් කියලා ඔබට වැදගත් වෙන කාරණයක් මම කියලා දෙන්නම්. මේ මෝඩ් කියන එකට ගියාම මෝඩ් කීපයක් තියෙනවා. මෝඩ් කීපයක් තියෙනවා. 15කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ අතරින් මම මෙහෙම මෝඩ් ගිහිල්ලා මම මේ බේස් කියන මෝඩ් එක තෝරා ගන්නවා. ඒතර බේස් කියන මෝඩ් එක තෝරා ගන්න මොකද කරන්න ඕනේ? මේ අංක 3 ප්‍රෙස් කරන්නට ඕන. එතන මේ කැල්කියුලේටරේ ඩිජිටල් සංඛ්‍යා, ඒ කියන්නේ සංඛ්‍යාංකික ඉලෙක්ට්‍රොනික තාක්ෂණයට අදාළ සුළු කිරීම පහසුවෙන් කරගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන් ඔයාලගේ තොරතුරු තාක්ෂණ විෂයදී අපිට ඉතා වැදගත් වෙනවා. නමුත් එහිදී පාවිච්චි කරන්න දෙන්නේ නැහැ දැනට. මෙතන ඔයාලට පේනවා ඇති මෙහෙම කරාම මේ කැල් එකේ වැටෙනවා D අකුරක්. ඒ D අකුරෙන් කියවෙන්නේ මේක ඩෙසිමල් සංඛ්‍යා ටයිප් කරන්නට පුළුවන් මේ වෙලාවේ. එතන ඩෙසිමල් සංඛ්‍යාවෙන් 10 පාදේ සංඛ්‍යා ඕනම එකක් ටයිප් කරන්නට පුළුවන්. අපි හිතමු 250 නැත්නම් ඊට වෙන එකක් වුණත් අපි දැනට 256 ටයිප් කරමු. 256 ටයිප් කරොත් ඒ ඩෙසිමල් වලින් ඒක අපි සමාන ගත්තම ඒ ඩෙසිමල් වලින් ඒ සංඛ්‍යාව පෙන්නනවා 10 පාදේ. අපි හිතමු අපිට මේක දෙකේ පාදයට හරවා ගන්න ඕනේ කියලා. දෙකේ පාදයට හරවා ගන්න ඕන අපිට තියෙන මේ බයිනරි කියලා BIN කියලා කොළ පාටින් තියෙන. ඒ බයිනරි කියන එක ප්‍රෙස් කරොත් මේක දෙකේ පාදයට හැරෙනවා. නේ දෙකේ පාදයට හැරුවා. අපි හිතමු මේ සංඛ්‍යාව අපිට එකවරම අවශ්‍යයි 8 පාදයට හරවා ගන්න කියලා. එතන මේ ඔක්ටා කියන එක OCT කියන කී එක ප්‍රෙස් කරන්න බලන්න එතන 8 පාදයට හැරෙනවා. මේ සංඛ්‍යාවම අපිට 16 පාදයට හරවා ගන්න ඕනේ කියලා හිතමු. එතන අපිට පුළුවන් මේ හෙක්සාඩෙසිමල් කියන සංඛ්‍යාව බලන්න. එතන 16 පාදයෙන් හැදෙනවා. දැන් මම තව උදාහරණයක් ගන්න. එතන මම දැන් ඔන්න හෙක්සාඩෙසිමල් වලින් තියෙන්නේ. දැන් ටයිප් කරොත් එන්නේ හෙක්සාඩෙසිමල්. එතන හරි පරිස්සම් වෙනවා. අපි ඊළඟට අපි ඩෙසිමල් වලට දාගමු. මෙන්න ඩෙසිමල් වලට දාගත්තා. මම දැන් ගන්නම් එයාගේ වෙන අපි සාමාන්‍ය සංඛ්‍යාවක් ගමු. 335 වගේ ගානක් ගමු. 335 ඩෙසිමල් වලින් මේක මම බයිනරි වලට හරවනවා. එතන මේ 1.0යි 1.2යි 1.1.1 ඔය වගේ සංඛ්‍යාවක් වෙනවා බයිනරි වලින්. මේක 8 පාදයට හැරෙව්වොත් 517යි. මේක 16 පාදයට හැරෙව්වොත් 14යි F. මේ ආදි වශයෙන් බේස් කැල්කියුලේටර් එකට එහෙම නැත්නම් බේස් කියන මෝඩ් එකට දාගත්තට පස්සේ අපිට පුළුවන් මේ බයිනරි සංඛ්‍යා අවශ්‍යතා පරිදි සකසා ගන්න. ඊට අමතරව AND operation, OR operation, NOT operation ඒ වගේ ඔපරේෂන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ තරම් ලොකු දේවල් වලට අපි මේ වෙලාවේ යන්න සූදානම් නැහැ. අවශ්‍ය නම් මෙහෙම යන්න පුළුවන්. මේ AND, OR, XNO ඔය ආදි වශයෙන් ඒ ඔප්ෂන් වලටත් යන්න පුළුවන්. ඒතර හැම ගේට් එකක් සම්බන්ධයෙන්ම තියෙනවා. ඒ අදාළ ගේට් වලට ගිහිල්ලා ඒ අදාළ කැල්කියුලේටර් තෝරාගෙන අපිට යන්නට පුළුවන්. ඉතින් මේ වගේ අපි මෝඩ් එක මාරු කරගෙන ඉන්න වෙලාවක නැවත අපි සාමාන්‍ය ගාණක් හදන්න ඕනේ කියලා හිතුණා. මේ ගණක යන්ත්‍රය මේ වෙලාවේ වැඩ කරන්නේ බේස් මෝඩ් එකේ. එහෙනම් අපි ඊටාම සීබුද්ධිය මොකද කරන්නට ඕනේ? මෙයාගේ මෝඩ් එක මාරු කරගන්නට ඕනේ. එක ක්‍රමයක් තමයි මෝඩ් එක මාරු කරන්නේ. නැවත මේ මෝඩ් කියන කී එක ප්‍රෙස් කරලා මේ එක කියන එක දුන්නොත් අපි සාමාන්‍ය තත්ත්වයට යනවා. පළවෙනි එක. එහෙම නැතිනම් කරන්න තියෙන්නේ මම ඔයාලට කලිනුත් කියලා දෙනවා කොහොමද කරන්නේ shift key එකත් එක්ක mode key එක press කරලා all clear කියන එක දුන්නොත් all clear කියන තුන එතන මෙයාගේ mode එක මාරු වෙලා මේක clear වෙලා තිබුණු තත්ත්වයට එනවා. එතන ඔබට පේනවා ඇති මෙයාගේ D අකුරක් පේනවා. D අකුරක් press වෙලා පේනවා උඩ D අකුර. මේ D අකුරෙන් තේරුම තමයි මේක degrees විදියට තමයි මේක පෙන්නන්නේ. degrees කියන්නේ අංශක විදියට තමයි අපි යම් කිසි දෙයක් කරන අංශක ආකාරයට පේනවා කියන එක තමයි ඒකේ තේරුම. නමුත් අපිට මේක පුළුවන් රේඩියන්ස් ආකාරයට ඕනනම් පාවිච්චි කරන්න. කොහොමද කරන්නේ? ඒකටත් පුළුවන් අපිට මේ මෝඩ් එකට ගිහිල්ලා මෝඩ් එකට ගියාම මේ ඉදිරියට යනකොට මෙතන වල පේනවා මේ degrees, radians, gradients ඒ විදියට තියෙනවා. ඉතින් අපි radians වලට ඕන අපිට පුළුවන් මේ දෙක කියන එක ප්‍රෙස් කරොත් මේක radians වලට හැරෙනවා. දැන් මෙතන අර D අකුර වල පේනවා ඇති D අකුර දැන් R අකුරක් වෙලා තියෙනවා. බලමු මේක අපි zoom කරලා ගන්න මේ D අකුර R අකුරක් වෙලා තියෙනවා. දැන් අපිට පුළුවන් අපි හිතමු sin වලින් ගහන්න තියෙනවා කියලා sin
අපිට පුළුවන් වරහණක් දාන්න sin වරහණක් දාලා අපි හිතමු sin 45 ගහන්න ඕනේ කියලා රේඩියන්ස් වලින්. එතකොට කොහොමද වෙන්නේ 5 බෙදීම 4යි. එහෙනම් අපිට පුළුවන් shift එකත් එක්ක 5 බෙදීම 4යි. ඊට වරහන් වහලා අපි සමාන කරොත් මේ sin 45 යගේම තමයි එන්නේ. sin 45 කියන එක අපි රේඩියන්ස් වලින් ගෙවුවා. එතකොට අන්න ඒ වෙලාවට අපි රේඩියන්ස් කැල්කියුලේටරේ පාවිච්චි කරනවා නම් කෙලිම රේඩියන්ස් අගයන් පාවිච්චි කරන වෙලාවට ඔබ මෝඩ් එක මාරු කරගන්නට ඕනේ. මෝඩ් එක මාරු කරගන්නට ඕනේ රේඩියන්ස් විදියට. මෝඩ් එක රේඩියන්ස් විදියට මාරු කරගෙන මේ දක්වලා තියෙන විදියට ටයිප් කරන්නට ඕනේ. මම තව එක උදාහරණයක් කියන්නම්. අපි හිතමු අපිට අවශ්‍යයි sin 60 කියලා. එහෙනම් මම කොහොමද කරන්නේ? දැන් රේඩියන්ස් වල ඉන්නේ sin වරහන් sin 60 වල දන්නවා sin 60 රේඩියන්ස් 5 බෙදීම 3යි. එතන අපි මොකද කරන්නේ? 5 බෙදනවා shift එකත් එක්ක exp එතන 5 කියලා තියෙනවා. බෙදීම 3. ඊට පස්සේ වරහන් වහන්න. එතන අපිට පුළුවන් sin 60 යගේ ගන්න. ඒ විදිහට රේඩියන්ස් වලින් දුන්නත් කෝණයක් ආකාරයට දුන්නත් එතන අංශක වලින් දුන්නත් අපිට පුළුවන් කැල්කියුලේටරේ මෝඩ් එක වෙනස් කරගෙන ඒ අවස්ථාවේ කරන්න. ඒතර සාමාන්‍ය මේක ඩිෆෝල්ට් එන්නේ ඩිග්‍රීස් විදියට. ඒතර අපි ඩිග්‍රීස් විදියට හදා ගන්න ඕනේ නැවත වතාවක් මේක ක්ලියර් කරන්න හරි මෝඩ් එක. shift එකයි මෝඩ් එකයි අංක 3යි ඒතර ක්ලියර්. ඒතර ඒක වැදගත්. ඒ වගේ උපක්‍රම තියෙනවා අපිට පාවිච්චි කරන්න. ඉතින් මේ කැල්කියුලේටරෙන් තව කරගන්න පුළුවන් වැඩ ගොඩාක් තියෙනවා. තව 10 බල වගේ ටයිප් කරන්න ඕනේ නම් exp එක පාවිච්චි කරන්න පුළුවන් කෙලින්ම. ඒතකොට ඉලෙක්ට්‍රොනික වලදී අපි දන්නවා සමීකරණ වල 10 ඍණ බල 10 ධන බල නිතරම භාවිතා වෙනවා. අපිට ඒ වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් exp කී එක. ඉතින් අලුතෙන් එන ගණක යන්ත්‍රවල අලුතෙන් ඔබ මිලදී ගත්ත ගණක යන්ත්‍රවල එතන exp කියලා නෙමෙයි තියෙන්නේ. එතන තියෙන්නේ වැඩි කිරීම 10x කියලා. ඒ කියන්නේ වැඩි එක පෙන්නලම තියන වලට කරන්න ඕන දේ. ඒ අනුව ඔයාලට පහසුයි ඒ අදාළ 10 බලය දීලා ඒ ගුණ කිරීම කරන්න. ඉතින් පුතේ තව බොහෝ කාරණා තියෙනවා. ඔයාලගේ විභාගයෙන් පස්සේ තව ආසයි නම් මේ පිළිබඳ ඉගෙන ගන්නට පුළුවන්. ඉතින් ඔයාලට මේ අත්‍යවශ්‍යයි හිතපු කාරණා කීපයක් තමයි මම පැහැදිලි කරේ. තව එක කාරණයක් කියන්න. මේ ගණක යන්ත්‍රේ නැවත දැන් අපි වැඩ ඉවර නම් අපිට පුළුවන් නිමා දමන්න. කොහොමද නිමා දමන්නේ? shift key එකයි මෙන්න මේ AC කියන බටන් එකයි. ඒ පුතේ මම හිතනවා අද මම මේ කියලා දුන්න ටික ඔයාලට බොහොම වැදගත් වෙන්නට ඇති කියලා. ඉතින් ඔයාලගේ මේ කාලේ ඉතාම වටිනා නිසා ලොකු වේලාවක් වීඩියෝ එකක් මම ඔයාලට ලබා දෙන්න බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා මම මෙතනින් මේ ඔයාලට අත්‍යවශ්‍ය මේ ෆන්ක්ෂන් භාවිතය තමයි ඔය කියලා දුන්නේ. ඉතින් අවසාන වශයෙන් මම ඔයාලට සුබ පතනවා. මෙවර අපසු උසස් පෙළ විභාගයට මුහුණ දීලා සාර්ථක ප්‍රතිඵලයක් ලබාගෙන ඔබට තමන්ගේ දිස්ත්‍රික්කයේ ප්‍රථමයෝ වෙන්න, දිවයිනේ ප්‍රථමයෝ වෙන්න, විශිෂ්ටයෝ වෙන්න ඔයාලා සියලු දෙනාට ඒ ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉංජිනේරු තාක්ෂණ වේදේ විෂයට විශේෂ ජයග්‍රහණයක් ඔබට ලැබෙන විශේෂයෙන් ඒ සමාර්ථ ලබා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම අනිකුත් විෂයන් වලටත් ඒ ශක්තිය ධෛර්යය ඔබට ලැබේවා. ඔබ දන්නවා SAT විෂයයටත් මේ ගණක යන්ත්‍රය භාවිත කරන්නට පුළුවන්. ඒ නිසා මේ කියලා දුන්න උපක්‍රම එම විෂයයටත් ඔබට පුළුවන් යොදා ගන්නට. ඒ අනුව ඊටාම සාර්ථකව ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න සියලු දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම ආයුබෝවන්.